समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අපේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් වූ ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දීම සඳහා. අද විශේෂයෙන්ම ටිකක් දහවල් කාලේ වෙනදට රාත්‍රී 7ට ධර්මානුශාසනාව ජපානයේ වේලාවෙන් පටන් ගත්තත් අද ටිකක් වේලාසනින් මේ දේශනාව සිද්ධ කරන්නේ. අද දායකත්වයේ දරන පින්වත් පිරිසට සන්ධ්‍යා යාමේ රාත්‍රී 7 පමණ වෙලා තිබෙන නිසා නව ශ්‍රීලන්තයේ අද විශේෂයෙන්ම මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ 8 වෙනි මාසේ 22 වෙනිදාට තමන්ගේ ජන්මදිනය සමරන අපේ සදහවත් ජීවක කොබ්බෑකඩුව මැතිතුමාගේ නව ශ්‍රීලන්තේ වෙලින්ටන් නුවර ජීවත් වෙන ජන්මදිනයට ආශිර්වාද කරන්නත් ඒ වගේම එතුමන්ගේ ආදරණීය සහෝදරියගේ ජන්මදිනය 8 වෙනි මාසේ 17 වෙනිදා ඩිලන්ති කොබ්බෑකඩුව මැතිණියගේ ඒ දෙදෙනාට ආශිර්වාද කරන්නට සෙසෙම්ම ජීවක මැතිතුමාගේ 51 වන ජන්මදින සැමරුමත් ඒ වගේම ඩිලන්ති කොබ්බෑකඩුව එතුමාගේ ආදරණීය සහෝදරියගේ 52 වන ජන්මදින සැමරුමත් වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මහත් ශ්‍රද්ධාවෙන් අපිට ආරාධනා කරන්නට යෙදුණා තම ජන්මදිනය වෙනුවෙන් මේ වගේ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට කියලා. ඒ දෙපළටම නිදුක් නිරෝගී ධාර්මික ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන තිසරණේ ආශිර්වාදය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඊට අමතරව විශේෂයෙන්ම අපේ ජීවක කොබ්බෑකඩුව මැතිතුමාගෙත් එම සහෝදරියගේ ආදරණීය මෞතුමිය සුජීවත්ව සිටිනවා. සේපාලි නුගවෙල කොබ්බෑකඩුව ආදරණීය අම්මට ආශිර්වාද කරන්න. ජීවක කොබ්බෑකඩුව මැතිතුමාගේ ආදරණීය බිරිඳගේ මෞතුමිය අක්ෂිකා කොබ්බෑකඩුව මැතිණියගේ ආදරණීය අම්මා රංජිනී අබේරත්න මාතාවට ආශිර්වාද කරන්නත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඊට අමතරව නන්දා එදිරිසූරිය පවුලේ තාම හිතවත් මාතාවක් ඒ මෞතුමියට යහළුවෙකුගේ අම්මා කෙනෙක් ඒ මෞතුමියට සෙත් පතන්ටත් අපේක්ෂා කරනවා. ඊට අමතරව දෙපාර්ශවයේම මියගිය පියාණන් වහන්සේලා අබේවංශ කොබ්බෑකඩුව ජීවක මැතිතුමාගේ ආදරණීය පියාණන්ට ඒ වගේම හේරත් බණ්ඩාර අබේරත්න අක්ෂි මහත්මියගේ ආදරණීය තාත්තට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම දෙදෙනාගේම අත්තලා සහ අත්තම්මලා පින් අනුමෝදන් කරනවා. සීබී නුගවෙල හිටපු අපේ නිලමේ තුමෙක් ශ්‍රී දලදා මාලිගාවේ තුමන්ට අනුලාවති කුමාරි හාමි කොබ්බෑකඩුව එම අත්තම්මට පින් අනුමෝදන් කරන්නට ඒ ජීවක මහත්මයාගේ ඒ වගේම යූ.බී. වන්නිනායක මැතිතුමන් සහ චන්ද්‍රා වන්නිනායක මැතිණිය අක්ෂිකා මහත්මියගේ අත්තම්මා සහ සීයා ඒ අයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. 10 වෙනි මාසේ
8වෙනි මාසේ 10 වෙනිදා මීට සතියකට කලින් මිය ගිය පවුලට ඉතාම සමීප කෙනෙකු වන කරුණා හිතවතියකට අයිරාංගනී දද්දෙවල ප්‍රනාන්දු මහත්මියට පින් අනුමෝදන් කරන්නටත් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ඊට අමතරව ආශිර්වාද කිරීම තිබෙන්නේ ඉන්දිකා නෝනා මහත්මිය, ජයන්ත නානායක්කාර මහත්මාණන් ඒ දෙපළ විශේෂයෙන්ම සජීවීව මේ දේශනාව නවසීලන්තේ සහ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පිරිසට sannivedanaya කරන්නට අප කැප වෙනවා. මේ බුදු පුතුන් ඔස්සේ සිද්ධ කරන සජීවී විකාශනය විශේෂයෙන්ම ජයන්ත මැතිතුමාගේ ඒ Facebook මාධ්‍ය, YouTube මාධ්‍ය ඔස්සේ එතුමාගේ නාලිකාව ඔස්සේ තවදුරටත් ප්‍රචාරය කරනවා. ඒ අයට ආශිර්වාද කරන්නට සහ ඔබ හැම දිනාටම ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් එකමුතු වෙලා සිටින්නේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. අපට බොහෝම සමීප දායක දෙපළක් අපේ ජීවක කොබ්බෑකඩුව මැතිතුමත් වගේම අක්ෂි කොබ්බෑකඩුව මැතිනියත් අප නවසීලන්තයට වැඩම කරවාගෙන ගිහිල්ලා දින ගණනාවක් සමස්ත රට පුරාම සද්ධර්ම දේශනාවන් රාශියක් සිද්ධ කරලා බොහෝ පින් කරගත්තා. ඒ විතරකුත් නෙමෙයි, අපේ වෙලින්ටන් නුවර භාවනා මධ්‍යස්ථානයේ කැපකරු දායක දෙපළක් විදියට, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කැපකරු දායක දෙපළක් විදියට එයත්ෝ වස් ආරාධනා කටින පින්කම් සිද්ධ කරමින් සද්ධර්ම දේශනා සංවිධානය කරමින් එම සේනාසනයේ සංවර්ධන කටයුතු වලට උරදීලා තමන්ගේ යහළු යෙහෙලියන් එක්ක කටයුතු කරන සදහැවත් දායක දෙපළක්. ඒ වගේම අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේට අඛණ්ඩව තමන්ගේ කල්යාණ මිතුරියන් එක්ක එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ ලක්කිවි පදනම ඔස්සේ විශාල දායකත්වයක් අපේ සේනාසනය මේ වසංගත කාලේ ඒ සේනාසනේ වැඩ ඉන්න සායන් වහන්සේලාගේ සියලු ප්‍රත්‍යපහසුකම් සපයා ගන්නට බොහෝ කැප වුණේ ඒ දෙපළ. ඉතින් ඒ ලක්කිවි පදනමේ පින්වත් පිරිස සමග ඉතින් අපි තාම හදවතින් ආශිර්වාද කරනවා ජීවක මහත්මයාට. සුබ උපන්දිනයකට අපි ආශිර්වාදනවා එතුමන්ගේ සහෝදරියටත් ඒ මියගිය පියාණන් වහන්සේලාට පින් දෙමින් සුජීවත්ව සිටින නෑනිවරුන්ට ආශිර්වාද කරමින් අපි දැන් මෙතන ඉඳලා අපේ සද්ධර්ම දේශනාවට අවධානය යොමු කරමු. පින්වතුනි, අද අපි සාකච්ඡා කරනවා වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයෙහි අන්තර්ගත වන තවත් ඊටාම වටින ධර්ම මාතෘකා කීපයක් ඔබ සමග සාකච්ඡා කරනවා. අපි සාකච්ඡා කරා නෛෂ්ක්‍රම්‍ය කාමතා වේශයෙන් කොහොමද වංචක ලෝභය අපේ సంతානයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම අපි දාන කාමතා වේශයෙන් දම් දෙනවා වගේ වංචක ද්වේෂය කොයි විදියටද අපිව රවට්ටන්නේ කියලා අපි සාකච්ඡා කළා. අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ දුස්සීල පරිවර්ජනතා වේශයෙන් වංචක ද්වේෂය කොයි ආකාරයටද අපට අපේ හිත රවට්ටන්නට පුළුවන් කමක් තිබෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම සීලවන්ත භාවයත් සිල්වතුන් ඇසුරු කිරීමත් අගය කරමින් ධර්මය කියලා දීපු උත්තමයෙක්. ඒ විතරකුත් නෙමෙයි, තථාගතයන් වහන්සේ දුසිල්වතුන්ගෙන් ඈත් වෙලා ඉඳීම, දුසිල්වතුන් ඇසුරට නොයා තමන්ගේ ජීවිත ගත කිරීමත් තම ධර්මය තුල නිරන්තරයෙන්ම අවධාරණය කළා. අසේවනාච බාලානං ආදී උතුම් මංගල ධර්ම පිළිබඳව ඔබ ශ්‍රවණය කරලා තිබෙනවා. දුස්සීල බාලයන්, අනුවණයන්, අඥානයන්
පස්පව් කරන දස අකුසල් කරන අනුවණයන් ඇසුරට නොගිහිල්ලා ඔවුන් මගහැර ජීවත් වෙන්න ඔවුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න කියන මඟ පෙන්වීම තථාගතයන් වහන්සේ අපිට නිරන්තරයෙන් කරනවා. මොකද හේතුව ඒ තමයි අපි ආශ්‍රය කරන අය අනුව අපි ආශ්‍රය කරන පිරිස් අනුව සමහර වෙලාවට අපේ ආධ්‍යාත්මික ජීවිතය විනාශ වෙනවද බබලෙනවද කියන එක තීරණය වෙන්න බොහෝම බලපෑමක් විශාල බලපෑමක් තිබෙනවා. අපි ඇසුරු කරන්නේ නිරන්තරයෙන් සිල්වත් ගුණවත් උත්තමයෝ නම් එය අපගේ ජීවිතය ඒ ආකාරයෙන් හැඩගැහෙන්නත් අපි ආශ්‍රය කරන්නේ තාම දුස්සීලවන්ත පාපී අකුසල් කරන අය නම් ඒ ආකාරයට අපේ ජීවිත හැඩගැහෙන්නත් යම්කිසි ආකාරයකට විශාල ඉඩක් තියෙනවා. ලොකු ඉඩක් තියෙනවා ඒකට. ඒකෙන් කියන්නේ හොඳ අය ආශ්‍රය කරන්නට ලැබුණු පමණින්ම හැමෝම 100% හොඳ වෙනවා කියලා. ඒ වගේ අනුවන අදහසක් අපි ඇති කරගන්නේ මොකටද? අපට හොඳම උදාහරණයක් තියෙද්දී අපේ බුදුරජාණන් වහන්සේ වැනි පරම සත්පුරුෂයෙක් පරම උත්තමයෙක් ආශ්‍රය කරලත් දේවදත්ත හාමුදුරුවන්ගේ වෙනසක් නොවුණු බව අපි දන්නකොට අපි හොඳටම දන්නවා ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර එකම පන්සලේ වැඩ හිටියත් භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය ඇහුවත් දේවදත්ත හාමුදුරුවෝ කිසිම ආකාරයකින් උන්වහන්සේගේ ජීවිතයේ යහපත් බවක් උන්වහන්සේගේ මරණාසන්න මොහොත දක්වාම ඇති කරගන්නට උත්සාහ කළේ නැහැ. ඒකේ සිල්වතෙක් කියන්නේ සිල්වතුන් අතර අපිට අග්‍රස්ථානයෙහිලා සැලකිය හැකි තථාගතයන් වහන්සේ. අපි උන්වහන්සේගේ ගුණ සජ්ජායනා කරද්දී සඳහන් කරන්නේ අරහන් කියලා උතුම් බුදු ගුණයක්. අරහන් කියන බුදු ගුණයේ අර්ථය අපේ පින්වතුන් දන්නවා. සියලුම කෙලෙසුන් දුරු කරපු නිසා රහසින්වත් පවු නොකරපු නිසා ඒ කියන්නේ සීලවන්තකමේ උපරිමය තමයි එලිපිට නොකරන අකුසල් රහසින්වත් නොකරන තත්වෙට කෙනෙකු දියුණු වෙන එක. මොකද සමහර වෙලාවට සමහර කෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවන් එලිපිට බොහොම අමාරුවෙන් පවින් අකුසලයෙන් අයින් වෙලා හිටියට රහසින් තවම කවුරුත් නැති තැන්වලදී සමහර පව් අකුසල් තමන්ගේ අතින් සිද්ධ කරන අය මේ ලෝකේ ඉන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ පළමු උත්තමයා පහළ වෙච්ච ඊට පස්සුව උන්වහන්සේගේ ධර්මය නිසා පහළ වුණු උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරලා රහත් භාවයට පත් වුණු උත්තමයොත් රහසින්වත් පව් කරේ නැහැ. මාර්ගඵලලාභී උත්තමයෝ. ඒක හැබෑව. නමුත් මේ ලෝකේ පළමුවෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනය නිර්මාණය වීමත් එක්ක පළමු රහසින්වත් පව් නොකරපු උත්තමයා වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ වගේ උතුම් සිල්වතෙක් ඇසුරු කරත් දේවදත්ත හාමුදුරුවෝ සුනක්ඛත්ත වගේ හාමුදුරුවරු තව ගොඩක් එහෙම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඒ සේනාසනයවලම උන්වහන්සේ වැඩ හිටිය තැන්වලම වැඩ හිටපු චබ්බග්ගිය සත්තරස වැනි තෙරවරු ගැන තොරතුරු සඳහන් වෙනවා ත්‍රිපිටකයේ. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව හරියට සරණ ගියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේව අනුගමනය කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයට අනුව හික්මුනේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගමු සීලවන්තය ඇසුරු කිරීම නිසා බොහෝ අය සිල්වත් වෙලා තිබුණට හැමෝම සිල්වත් වෙන්නේ නැහැ. ඒ වගේමයි දුස්සීල අය ඇසුරු කිරීම නිසා
බොහෝ අය ඒ தත්වෙටම ඇද වැටුණට හැමෝම ඒ தත්වෙට ඇද වැටිලත් නැහැ. මොකද අපේ ධර්මයේ උගන්වන්නේ ඔය දරුවෝ ගැන කියනකොට අතිජාත දරුවෝ, අවජාත දරුවෝ, අනුජාත දරුවෝ කියලා. අතිජාත දරුවෝ කියන්නේ කාටද? අම්මා තාත්තට වඩා සිල්වත් දරුවන්ට, අම්මා තාත්තට වඩා ගුණවත් දරුවන්ට, අම්මා තාත්තට වඩා යහපත් දරුවන්ට කියනවා අතිජාත දරුවෝ. අම්මා තාත්තටත් වඩා පහළ මට්ටමටම වැටිච්ච දරුවන්ට සීලෙන් ගුණයෙන් අවජාත දරුවෝ. එතකොට අතිජාත දරුවෝ බිහි වෙන්නේ, අතිජාත දරුවෝ නිර්මාණය වෙන්නේ අම්මා තාත්තා දුසිල්වත්ව ඉඳිද්දි ඒ ගෙදරම ඉන්නව සිල්වත් ගුණවත් දරුවෙක්, උතුම් ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන දරුවෙක්. ඒකෙන් අපිට තේරෙනවා ගෙදර පරිසරේ හැම වෙලාවකම දකින්ට ලැබෙන්නේ, ඇසුරු කරන්ට ලැබෙන්නේ දුසිල්වත් කෙනෙක් වුණත්, දුර්ගුණ සහිත කෙනෙක් වුණත් ඒ தත්වෙට ඇද නොවැටෙන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා සිල්වන්තයෝ ඇසුරු කරන සියලු දෙනාම සිල්වතුන් වන්නෙත් නැහැ. දුසිල්වතුන් ඇසුරු කරන සියලු දෙනාම දුසිල්වතුන් වන්නෙත් නැහැ. හැබැයි සිල්වන්තයෝ ඇසුරු කරන බොහෝ දෙනෙක් සිල්වන්ත වෙනවා. ස්වල්ප පිරිසක් දුස්සීලවන්ත බව තුලම, දුර්ගුණ සහිත බව තුලම ජීවත් වෙනවා. ඒ වගේමයි දුසිල්වතුන් ඇසුරු කරන, දුර්ගුණ සහිත අය ඇසුරු කරන බොහෝ දෙනෙක් දුස්සීලවන්ත වුණාට සමහර අය එතෙන්ට වැටෙන්නේ නැහැ. මම මෙයා වගේ වෙන්නේ නැහැ කියලා හිත දියුණු කරගන්න අය ඉන්නවා. කොහොම වුණත් බුදුසසුනේ මිනිස්යාට මේ ඇසුරු කරන කෙනාගේ බලපෑම එයාගේ ජීවිතේ යහපත් පැත්තට හෝ අයහපත් පැත්තට ගමන් කරන්න විශාල බලපෑමක් වෙන නිසා බුදුදහම දුස්සීල පරිවර්ජනය, එනම් දුසිල්වත් අය ඇසුරු නොකර ඉඳීම, දුර්ගුණ සහිත අය ඇසුරු නොකර ඉඳීම අගය කරනවා. ප්‍රාණඝාත කරන, හොරකම් කරන, වැරදි කාමයට යන, බොරු කියන, කේලම් කියන, පරුස වචන කියන, හිස් වචන කියන, අනුන්ගේ දෙයට ලොබ බඳින, අනුන් නැසේවා වෙනසේවා කියන වෛරී සිතින් ඉන්න, කර්මය කර්මඵලය විශ්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටික එවැනි අය ඇසුරු නොකර ඒගොල්ලෝ වර්ජනය කිරීමනේ. වර්ජනය කරනවා කියන්නේ බෝඩ්ඩුස්සන් අපේ ගෙදරට එක දුස්සීලයක්වත් එන්න එපා කියලා ඉන්න එක නෙමෙයි. ඒගොල්ලෝ අනුගමනය කරන්නේ නැහැ. ඒකයි එතන අදහස. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ පරමාදර්ශ කරගන්නේ නැහැ. ඒගොල්ලෝ අනුව තමන්ගේ ජීවිතේ කොයි තත්ත්වයට ගෙනියනවද කියලා තීරණය කරන්නේ නැහැ. එතනයි පරිවර්ජන කියන අදහස තියෙන්නේ. නැතුව අපි නම් ගෙදරකට වද්ද ගන්නෙ නැහැ වගේ දරදඬු අදහසක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕන. කන්න ටිකක්වත් දෙන්නේ නැහැ, වතුර පොදක් දෙන්නේ නැහැ ඔය දුස්සීලයන්ට කියන තැන නෙමෙයි. අපි දුස්සීල පරිවර්ජනතා කියන්නේ අපි යාළුව ඇසුරු කරන්නේ. ඇසුරු කරන්නේ කියන්නේ මොකක්ද? එතන ගැඹුරු අර්ථය. අපි යාළුව අනුගමනය කරන්නේ. ඒගොල්ලොන්ගේ විදියට අපි හැඩ ගැහෙන්නේ නැහැ කියන එක. එතනයි බුදුදහම යෝජනා කරන තැන. නැතුවා දුස්සීලයේ දුර්ගුණ සහිත කෙනෙක් පැත්ත පලාත යන්න හොඳ නැහැ කියලා දැක්කත් පැනලා දුවන එක නෙමෙයිනේ. ඒක නෙමෙයි. එතනින් ඔබ ඒ අන්තයට යන්න එපා කියලා මම යෝජනා කරනවා. ඒ අන්තයට යන්න එපා. ඔබ කරන්න ඕන හරි. ඔබට තේරෙනවා මෙයාගේ හැසිරීම නරකයි. මෙයා කයින් වැරදි කරනවා බහුතරයක්. වචනෙන් වැරදි කරනවා. ඉතින් මම මෙයාව සුරු කරොත් මාත් විනාශ වෙනවා. එහෙම කියලා එයාගේ ආශ්‍රය නිසා එයා එක්ක එකට ඉඳීම නිසා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න හොඳ නැහැ.
ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් වැඩිපුර ඉන්නේ එහෙම මිනිස්සුනේ. එතකොට කවුරුත් ඇසුරු කරන්නේ නැද්ද? නෑ, ඒගොල්ලොත් එක්ක මේ කැම ටිකක් කෑවා කියලා ඔබට මුකුත් වෙන්නේ නැහැ නේ. ඒගොල්ලොත් එක්ක එක ආයතනේ වැඩ කරා කියලා ඔබට මුකුත් වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ පුද්ගලික සිල්වත්කම දුසිල්වත්කම ඒගොල්ලොන්ගේ ප්‍රශ්නයක්. ඔබ යාව අනුගමනය කරලා එයා විදියට ඔබේ කටයුතු කරන්නේ නැත්නම් ඔබේ ආරක්ෂාව එතන තියෙනවා. මොකද ඔබට මේ සියලු දුසිල්වත්තුන්ගෙන් ඈත් වෙලා හුළඟක්වත් වදින්න දෙන්නේ නැහැ කියලා හිතන් කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ? අනිත් එක අපි කොහොමද දන්නේ කවුද සිල්වත් කවුද දුසිල්වත් කියලා? ඒක හොයන්න අපිට පරිචිත්ත විඥානනේ තියෙනවා. මගේ සිල්වත් බව දුසිල්වත් බව කියන එක ඇත්ත වශයෙන්ම කිව්වොත් මම දන්න කාරණයක්. ඔබේ සිල්වත් බව දුසිල්වත් බව කියන එක ඔබ දන්න කාරණයක්. බොහෝ වෙලාවට අපොයෝ ඇත්ත තමයි අහවල්ලු හරි දුසිල්වතුන් කියලා කීවට ඉතින් ඇත්තටම එහෙම කියන එක්කෙනා සිල්වත්ද කියලා ඉතින් එයා දන්න දෙයක් නේ. එයා වෙන කාට හරි දුසිල්වත් කියලා කීවට ඉතින් එයා දුසිල්වත්ද කියලා දන්නේ එයා. අපි කොහොමද දන්නේ? එහෙනම් කාගේ හරි සිල්වත්කම් දුසිල්වත්කම් ගැන අපිට චරිත සාහිතික ලියන්න බැරි නිසා අපිට හොඳටම නිකම් ප්‍රකටවම පේනවා නම් යම් කිසි ආකාරයකට මෙයා ඊටාම වැරදි කරනවා ඒක පේනවා නම් නේ එලිපිට මේව කරනවා අපිට පුළුවන් එයා කරන දේවල් නොකර ඉන්නේ එයාත් එක්ක ආයතන වැඩ කරන්න බෑ. සමහර විට එක ගෙදර ඉන්න බෑ. මොකද එයා ඔබගේ පිරිද. මොකද එයා ඔබගේ සැමියා. එක ගෙදර ඉන්න වෙනවා. දුසිල්වත්. ඒත් එක ගෙදර ඉන්න වෙනවා. මොකද අපිට කවුරුවක්වත් බලෙන් සිල්වත් කරන්න බෑ. වැඩි හිටියෙකුට නම් අපිට පුළුවන් කියලා දෙන්න විතරයි. මේක හොඳ නෑ. මේක කරන්න එපා. මේක නරකයි. දරුවෙකුට නම් ටිකක් තදින් බලපෑම් කරලා අපිට යම් දේවල් වළක්ව ගන්න පුළුවන්. ඒත් කවද වෙනකම් බලපෑම් කරන්න. අවුරුදු 18 20 වුණාම බැන දඬුවම් කර බේර ගන්නද? ඒක ඊටාම දුෂ්කර දෙයක්. මොකද්ද කළ හැක්කේ? තෝරලා දී. එතනින් එහාට එයා හැදෙන්නේ නැත්තම් ඒක යාගේ ප්‍රශ්නයක්. අපි ඉතුරු ටික කරනවා යාත් එක්කනේ. අපි අත් එක්ක ඉතුරු වැඩ ටික කරනවා. එයාගේ පුද්ගලික සීලය සම්බන්ධ කාරණාව අපි ඔලුවට ගන්නෙ නැතුව. අපි ආව අනුගමනය කරන්නෙවත් එයා විදියට අබමල් රේණුවකින්වත් අපේ ජීවිතේ හසුරවන්නෙවත් නැතුව අපේ කටයුතු කරගෙන යනවා. සාමාන්‍ය දේවල්. ඒ නිසා ඔබ ඊටාම බුද්ධිමත් වෙන්න. ඊටාම බුද්ධිමත් වෙන්න. සිහි කල්පනාවෙන්. දැන් මේ දුසිල්වත් අයගෙන් අයින් වෙලා ඉන්න ඕනය. දුසිල්වත් එක්කෙනා වර්ජනය කරන්න ඕනය කියන ඒ උතුම් ධර්මානුකූල ඉගැන්වීම සමහර වෙලාවට අපි අපේ ද්වේෂය පවත්වගෙන යන්න උදව්වක් බවට පත් කරගන්න. රේරුකාණී චන්දවිමල මහසායන් වහන්සේ තම ධර්ම ග්‍රන්ථයේ ඒ පිළිබඳව මේ විදියට අපිට විස්තර කරනවා. පක්ෂයක් දුස්සීලයන් වශයෙන්ගෙන ඔවුනට දේශ කරන ගර්හා කරන ඇතමුන් කෙරෙහි ඒ ද්වේෂය දුස්සීල පරිවර්ජනතාවේශය ගන්නේය. අන්න කවුරු හරි පිරිසක් කෙනෙක් දුස්සීලයක් විදියට අඳුනාගෙන ඒ දුස්සීලවන්තකම ප්‍රතික්ෂේප කරන විදියට තමන්ගේ ද්වේෂය යා සම්බන්ධව තියෙන පවත්වාගෙන යන්න කෙනෙක් පුළුවන්. එතකොට කියන්නේ මම මේ බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ. මම එයා දුස්සීලයක් ඒක හින්දා එයාට ගර්හා කරන්නේ. දුස්සීලවන්තකමට ගර්හා කරන්නේ කියලා. මම ඔබට යෝජනා කරනවා ඇත්තටම ඔබ කාගේවත් දුස්සීලවන්තකම ගැන හිතමින් ද්වේෂයෙන් ක්‍රෝධයෙන් ගර්හා කරන්න ගිහිල්ලා නින්දා කරන්න ගිහිල්ලා
අපහාස කරන්න ගිහිල්ලා ඔබට අකුසල් පුරව ගන්න එපා. අපිට මොකටද අනිත් එක්කෙනාගේ දුස්සීලවන්තකම සීලවන්තකම? ගිහියෙක්වත් පැවිද්දෙක්වත් ඒක අපිට අදාළ කාරණයක් නෙමෙයි ඇත්තටම. කෙනෙක් අහන්න පුළුවන් ඉතින් අපිට බණ කියනවා නම් අපිට අවවාද කරනවා නම් ඒගොල්ලෝ සිල් රකින්න ඕනි නේද කියලා. ඒගොල්ලෝ සිල් රැක්කොත් ඒගොල්ලොන්ට. ඔබ සිල් රැක්කොත් ඔබට. මම සිල් රැක්කොත් මට. දැන් අපේ අම්මලා තාත්තලා 100%ක්ම නොකර ඉඳපු ඒවද අපිට නොකර ඉන්න කියලා අපිව බේරගත්තේ. සමහර වෙලාවට ඔබ කල්පනා කරන්න. ඔබේ අම්මා, ඔබේ තාත්තා ජීවිතේ කවදාවත් හරි නොකරපු එක දවසක්වත් නොකරපු දේවල් වලින් නෙමෙයි, නොකරපු දේවල් නෙමෙයි අපිට කරන්න එපා කියලා සමහර විට දඬුවම් දීදී අපි බේරුවේ. ඒගොල්ලෝ සමහර වෙලාවට අකුසල් කරනවා. ඒ වුණත් ඒගොල්ලෝ ඒක වැරදි කියලා තේරුම් අරගෙන අපිව වළක්වනවා. ඉතින් අපි තමයි තීරණය කරන්න ඕන. ඒගොල්ලෝ ඒක කරත් ඒගොල්ලෝ ඒක වැරද්දක් කියලා අවබෝධ කරන් ඉන්නවා. ඉතින් අපිව ඒ වැරද්දෙන් බේරනවා. ඉතින් ඒක හොඳ නැද්ද? ඒගොල්ලොත් ඒ වරද්දෙන් වළකිනවා නම් විශිෂ්ටයි. ඇත්තටම ඒගොල්ලෝ තාම ඒ වැරද්දෙන් වැළකීලා නැතත් ඒගොල්ලෝ අපිව වළක්වපු එක අපිට කරපු උදව්වක් නෙමෙයිද? අපිට කරන උපකාරයක් නෙමෙයිද? ඒක හොඳට තේරුම් ගන්න. දැන් ඔබ වැඩි හිටියෝනේ. මේ 50 බහුතරයක් වැඩි හිටියෝ. ඔබ සමහර වෙලාවට කරන වැරදි තියෙනවා. ඔබ දන්නවා ඔබේ හෘදේ සාක්ෂියට අනුව. ඔබ 100%ක්ම සිල්පද ටික රකින්න කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබේ හෘදේ සාක්ෂියට අනුව ඔබ හිතන්න ඔබගේ අතින් යම් අකුසල් වුණත් ඔබ ඔබේ දරුව පුළුවන් තරම් සියලුම අකුසල් වලින් බේරගන්න මඟ පෙන්වන්නේ නැද්ද? උපදෙස් දෙන්නේ නැද්ද? උපදෙස් දෙනවා. එතකොට ඔබට කියන්න පුළුවන්ද මෙහෙම මම රකින්නේ නැති නිසා ළමයා ඔය කරන්න දීලා නිකන් ඉන්නවා? නෑ, එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ ඔබට. තවම ඔබට කරගන්න බැරි වෙන්න පුළුවන්. 100%ක්ම යහපත් වීම. ඒත් ඔබ පුළුවන් තරම් ඔබේ ළමයාව පරිස්සම් කරන්න. ඒක කොච්චර උතුම් දෙයක්ද? ඔබත් ඒ දේ නොකර ළමයාටත් නොකර ඉන්න කියනවනම් ඒ වචනවල අර්ථය ඊටාම බලවත් වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දහම අහන කෙනාට තදින් දැනුනේ. උන්වහන්සේ යමක් එපා කියලා වදාලා නම් ඒ දේ උන්වහන්සේ නොකර ඉඳපු කෙනෙක්. ඒ හින්දා අහන කෙනා ඒ ධර්මයට පුදුම බැඳීමක්, ලැබියාවක්, පැහැදීමක් ඇති වුණානේ. ඒ වචන හරි බලවත්නේ. මොකද Taman නොකර ඉන්න දෙයක් අනේකාට නොකර ඉන්න කියනකොට ඒ වචනවලටන පෞරුෂය Taman කරගෙන යන දෙයක් අනිත් එක්කෙනාට නොකර ඉන්න කියනකොට එච්චර ඒ පෞරුෂය එන්නේ නැහැ. ඉතින් ඒක Tamanගේ ශක්තියනේ, Tamanගේ කුසලය. ඒ උතුම් බුදුහාමුදුරුවෝ, ඒ උතුම් මහරහතන් වහන්සේලා එවැනි උත්තමයෝ. ඉතින් සමහර දේවල් අපේ අම්මා තාත්තා අපිට එපයි කියලා වළක්වපු දේවල් ඒගොල්ලෝ දිවි හිමියෙන් කරපු නැති ඒවා. අපිටත් ඒවා තදට දැනෙනවනේ. අපේ ගුරුවරු දිවි හිමියෙන් නොකරපු දේවල් අපිට කරන්න එපා කියලා කියපු වෙලාවල් අපිට කොච්චර දැනෙනවද ඒක? ඒක කොච්චර අපේ හිතට කාවැද්දෙනවද? මොකද ඒගොල්ලෝ දිවි හිමියෙන් කරන්නේ අපිට නිතර දෙවේලේ පේනවනේ. නිතර දෙවේලේ පේනවා. ඒ අපේ ගුරුවරු, අපේ දෙමව්පියෝ ඒ වගේ හැසිරීමක නැහැ කියලා. ඒ වචන බලවත්. හැබැයි සමහර දේවල් තියෙනවා. සමහර අය දේවල්
හොඳට කියලා දෙනවා. ඒ තාම තමන් එතන ඉන්න තරම් සමත් වෙලා නැහැ. එහෙමයි කියලා අපි එයාව වර්ජනය කරනවා කියලා යාට ද්වේෂ කර කර ක්‍රෝධ කර කර ඉන්න එක නෙමෙයි කරන්න ඕන. ගොඩක් අය වරද්ද ගන්න තැන තමයි. ඒ කියන්නේ දුස්සීලවන්තයි කිය බැන බැන ඉන්න. අවමන් කර කර ඉන්න. ගැටි ගැටි ඉන්න. සමහර වෙලාවට තමන් හරි සීලවන්තකමක ඉඳගෙන වුණත් දුස්සීලවන්ත එක්කෙනාට ද්වේෂ කර කර වෛර කර කර ක්‍රෝධ කර කර බැන බැන නින්දා කර කර අපහාස කර කර ඒ දැඟලීම නිසා කෙනෙක් එක සිල්පදයක් කඩලා කරගන්න හානියට වඩා හානියක් එයා දවස පුරාම කරගන්න. දැන් ඔබට තේරෙනවා නම් ඔබේ ගෙදර ඉන්නවා කවුරු හරි කෙනෙක් දුස්සීලවන්තයි. මා ඔබට යෝජනා කරන්නේ ඒක අවබෝධ කරගෙන ඒක අනුගමනය කරන්න නැතුව ඉන්න. දවස පුරාම මේ දුස්සීලවන්තකමට වෛර කර කර හිටියොත් සමහර විට අර දුස්සීලවන්ත කමේ ඉන්න මිනිස්සයාට වඩා හිත පිරිහිලා තියෙන්නේ ඔබේ. හිත මේ අකුසල් චෛතසික වලින් වැඩිලා පිරිලා තියෙන්නේ ඔබගේ ගාව. ඔබ හැමතිස්සෙම ඉන්නේ එතකොට වෛරයකින්, ක්‍රෝධයකින්, තරහකින්. හැබැයි ඔබව ආරක්ෂා කරනවා හැමතිස්සෙම නේ. ඔබව රකින්නවා. මොකක් කියලාද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ දුස්සීලය වර්ජනය කරන්න ඕන. දුස්සීලය ඇසුරු කරන්න කියලා නෑ. එහෙනම් තමයි මම මේ දුස්සීලයට ගර්හා කරන්න කියන්නේ. බුදුහාමුදුරුවෝ දුස්සීලය ඇසුරු කරන්න එපා කියපු අර්ථය මම මුලින් කිව්වා. කොතනින්ද ඒක දේශනා කරන්න කියලා. ගෙදරින් පන්නන්නවත් එහෙම නැතුව කතා නොකර ඉන්න තත්ත්වයටපත් වෙන්නවත් එයත් එක්ක අනිත් කටයුතු නොකර ඉන්නවත් එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ පන්සලෙන් පන්නන්න එපා. බුදුහාමුදුරුවෝ කොහෙද පන්නුවේ නෑ. ඒ හාමුදුරුවන්ගේ සීලය සම්බන්ධ ප්‍රශ්න තිබුණයි කියලා, හැසිරීම සම්බන්ධ ප්‍රශ්න තිබුණා කියලා උන්වහන්සේ පන්නුවේ නෑ. උන්වහන්සේටත් පන්සලේ ඉන්න දුන්නා. ඉතින් මේවා හොඳට බුද්ධිමත් අය විදියට, විචාර බුද්ධියක් තියන අය විදියට අවබෝධ කරගන්න ඕන. දේවල් අහන්නම් වාලේ බණහන් හිටියා කියලාම වැඩක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් විචාරශීලී නුවණකින් පොඩ්ඩක් හිතන්නත් ඕනනේ. මේ ධර්ම කරුණු ඔස්සේ මේ සමාජයේ දෙස විචාර බුද්ධියකින් බලන්න ඕන. නැතුව මේ අපි සීලවන්තයි කියන එක මත අපි මාන්නයක් හදාගෙන දඟලන්න එපා. ඒ අත්ුක්කංශන පරමම්බන කියන තමන්ව හුවා දක්ව මං හරි හොඳයි, මං හරි සුද්ධා, මං හරි පිරිසිදු මිනිහා කියලා එහෙම තමන්ව මතු කර කර අනිත් අයට ක්‍රෝධ කරන, වෛර කරන කෙනෙක් වෙන්න එපා. අනිත් අයගේ දුස්සීලවන්තකම් කියන්නේ තියා කවුරු හරි කෙනෙක් දුස්සීලවන්තයි නම් පුළුවන් නම් ඔබ හොඳින් කියලා දෙන්න. මේක හොඳ නෑ, මේක නොකර ඉන්න, මේක නොකර ඉන්නවා නම් හොඳයි, මේක අකුසලයක්, මේ අකුසලයේ විපාක මේවා කියලා දෙන්න. ඒ කියලා දීමෙන් පස්සේ තේරුම් ගන්න නැත්තම් එයා ගැන හිතන එක මනසින් අතහැරලා දාලා තමන්ගේ වැඩක් බලා ගන්නවා මිසක වෛරයෙන්, ක්‍රෝධ කර කර, ද්වේෂයෙන් හැමතිස්සෙම සාප කර කර එනේන කෙනා එක්ක කිය බැන මොනව ලබා ගන්නද? දැන් එහෙම කරලා කවුරු හරි වෙනස් කරන්න පුළුවන්ද? එහෙම කරලා කවුරු හරි යහපත් කරන්න පුළුවන්ද? එහෙම වෙලා තියේද? ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න නේ. දෙයට තේරුම් ගන්න. තාම ප්‍රඥාවන්තව මේ කරුණු තේරුම් ගන්න ඕන. ස්වාමීන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. මේ දුස්සීල පරිවර්ජනතා වේශය ගන්නේ එයින් වංචිත වූ ඔව්හු තමන් දුස්සීලයන් වශයෙන් සලකන භික්ෂූන් වසන විහාරයන්ට නොයති.
ඔවුන්ගෙන් දහම් නොඅසති, දුටු තැන ඉවත බලති, ගර්හා කරති. දුස්සීලයන් ඇසුරු නොකිරීම නම් යහපත්ය. ඒත් කවරෙකුට වුවද ද්වේෂ කිරීම පාපයකි. අන්න. දුස්සීලය ඇසුරු නොකර ඉන්නවා කියන එක යහපත් දෙයක්. හැබැයි ඉතින් කාට හරි ද්වේෂ කරන එක, වෛර කරන එක, ක්‍රෝධ කරන එක, ඒක පිනක්ද? ඒක කුසලයක්ද? ඒකත් පාපයක්. අරයා දුස්සීලවන්තකමෙන් පව් කරගන්නවා. තව එක්කෙනෙක් එයාට ද්වේෂ කර කර, ක්‍රෝධ කර කර, නිඳා කර කර, බැන බැන, අපහාස කර කර, අවමන් කර කර එහෙම ඉඳලා පව් කරගන්නවා. මම ඔබට යෝජනා කරනවා ඔබ තීරණය කරන්න. ඔබ අර කියන්නේ ඔබ උතුම් ගුණයක් නේ දුස්සීලය තමන්ගේ ජීවිතේ කොටසක් කරගන්නේ නැතුව, දුස්සීලවන්ත අයව අනුගමනය කරලා තමන්ගේ ජීවිතේ පිරිහව ගන්නේ නැතුව ඉන්න එක ශ්‍රේෂ්ඨ ගුණයක්. ශ්‍රේෂ්ඨ ගුණයක්. හැබැයි එහෙමයි කියලා පැය 24ම බැන බැන, අවමන් කර කර, පැවිද්දෙකුට වේවා, ගිහියෙකුට වේවා, එළියේ ඉන්න කෙනෙකුට වේවා, ගෙදර ඉන්න කෙනෙකුට වේවා, ද්වේෂ කර කර, ක්‍රෝධ කර කර එහෙම කරලා කරගන්නේ පින්ද? ඒකත් පාපයක්. ඒකත් මනසින් කරගන්න ව්‍යාපාද තත්ත්වයට ගියපොනේ අකුසලයක්. දැන් මාත් එක්ක සමහර අය කියලා තිනවා මම නම් සායනහන්ස ඒ පන්සලට යන්නේ ඔය හාමුදුරුව අපවත් වෙච්ච දවසක තමයි. කවදා හරි දවසක තමයි. නැත්තම් යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යා හිතින් අර හාමුදුරුව මැරෙන එක අපේක්ෂා කර කර ඉන්නවා. මං ඉතින් මේ ඔයාට කියලා දීලා තියෙනවා ඒ සායනහන්සේ පාපයක් කරනම නම් ඉතින් සායනහන්සේට නේ විපාකේ. ඔයා බුදුන් වඳින්න ගිහිල්ලා පන්සලට ගිහිල්ලා. ඔයා වෙනවත් පිළිවෙත් තියෙනවනේ. ඒක කරන්න. හරි එහෙම යන්නම බැරි නම් ගෙදරට වෙලා වෛර කර කර ඉන්න එක නවත්තන්න. මොකද පන්සලේ ඉන්න ආමුදුරුවන්ගේ දුස්සීලවන්තකමට වෛර කර කර ඉඳිද්දි මැරිලා ගියොත් එහෙම කොහෙද යන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙද කොතනක හරි දුස්සීලයකට නම් වෛර කරාට කමන්නේ. දුස්සීලයකට නම් දේශ කර කර, ක්‍රෝධ කර කර දිගටම දවසේ හිටියට කමක් නැහැ. දකින තැන බැන බැන හිංසා කර කර හිටියට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කොහේ හරි දේශනා කළා තියෙද? ඒක හරි කුසලයක්. ඒකෙන් ඔබ සුගතිගාමී වෙනවා. ඔබට ලොකු ආශිර්වාදයක්. ඒකෙන් පුළුවන් තරම් දවසේ දුස්සීලයන්ට බැන බැන ඉන්න බුදුහාමුදුරුවෝ කොහෙද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ දුස්සීලවන්ත කෙනෙකු සම්බන්ධව අපට ඉන්න කියපු ක්‍රමය මොකක්ද? පළවෙනි දේ එයාගේ චර්යාවන් අපේ චර්යාවන් බවට පත් කරගන්නේ නැති එක. දෙවෙනි දේ එයාට පුළුවන් තරම් අනුග්‍රහයක් කරමින්, අනුකම්ප කරමින්, එයාගේ දුර්වලකම වටහා ගනිමින් එයාට පුළුවන් තරම් මඟ පෙන්වලා බේර ගන්න හදන එක. එහෙමත් බැරි නම් මොකද්ද? මනසින් අත්හැරලා, මනසින් එයා ගැන හිතන එක නවත්තනවා. එයාව හිතින් හදන්න යන එක හිතින් අතාරිනවා. අතෑරලා එයත් එක්ක කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. ඒ ටික කරනවා. නැත්තම් වෙන්නේ සමහර දේවල් වලට ගැටෙන්න ගියාට පස්සේ ඉතින් එතකොට ජීවත් වෙන්න බැරි වෙනවා. දැන් සමහර අම්මලා ඉන්නවා ඒගොල්ලොන්ගේ මුළු පෞල් ජීවිතේම තාම අඳුරු අප්‍රසන්න එකක් බවට පත් වෙලා තියෙන්නේ ස්වාමි පුරුෂයා බොනවා කියන එකට දේශයෙන් වෛරයෙන් කටයුතු කිරීම නිසා. ඒ කියන්නේ කොයි දේ කරන්න ගියත් එයාගේ ඔළුවට එන මේ මිනිහා බොනවා කියන එක. ඒකට වෛර කර කර ඉන්නකොට එයාට ළමයෙක්ගේ දෙයක් ඒ ස්වාමියා එක්ක සාකච්ඡා කරන්න හිතෙන්නේ නැහැ. එයා අනිත් සිල්පද 4ම රකින්න බව එයාට තේරෙන්නේ නැහැ. හරි අර සිල්පදය නොකඩ ඉන්නව නම් හොඳයි. ඒක විශිෂ්ටයි.
සිල්පද පහම රකින්නවනම් ඒත් ඉතින් යා ඒක රකින්නෙම නැත්තම් දැන් ඒකට ක්‍රෝධ කර කර වෛර කර කර ඉන්න එකද බුද්ධිමත් වෙනවා කියන්නේ. නැත්තම් ඉතුරු එයාගේ තියෙන යහපත් දේවල් ටිකත් එක්ක කටයුතු කරන ගමන් පුළුවන් තරම් යාව සතියේ දවස් 5ෙම බොනවා නම් දවස් 7ෙම බොනවා නම් එක දවසක් හරි නොබී ඉන්න මට්ටමට ආදරෙන් කරුණාවෙන් හරි කියලා දීලා එහෙම බේරගන්න එකද? ඔබ තීරණය කරන්න. ඔබ හොඳට හිතන්න. ඔබට බුද්ධිය තියෙනවානේ. කාගේ හරි එක සිල්පදයක් කැඩෙන එකත් එක්ක වෛර කර කර යන්න ගියොත්, ක්‍රෝධ කර කර යන්න ගියොත් මං දන්නේ නැහැ කොහොමද ගිහි ගෙදර ජීවත් වෙන්නේ කියලා. ඔබ අවබෝධ කරගන්න ඕනේ. සමහර අයගේ දේවල් අපිට වෙනස් කරන එක හරි දුෂ්කරයි. ඉඳ බුද්ධිමත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ දහමේ තියෙන්නේ දුසිල්වතාගේ මට්ටමට තමන් වැටෙන්න එපා කියන එක මිසක හිංසා කර කර රණ්ඩු කර කර බැන අවමන් කර ඉන්න එකක් නෙමෙයි. මොකද ඒකෙන් අපේ ද්වේෂය වැඩෙන්නේ. අපේ ක්‍රෝධය වැඩෙන්නේ. අන්තිමට ඒ වගේ සිල්පදයක් කඩන එක ගැන ක්‍රෝධ කර ඉඳලා ඕක බද්ධ වෛරයක් වුණොත් මොකද වෙන්නේ? අන්තිමට ඊළඟ භවවලටත් ඒ වෛරය අරන් යනවනේ. ඊළඟ භවයටත් ගෙනියන. අපිනේ විනාශ වෙන්නේ කි. එයාට වඩා අපි විනාශ වෙන්නේ නේ. ඒ ගැන හිතන්න. මේ ඔබ හිතන්න අකමැති පැත්ත. බහුතරයක් දෙනක් මේ පැත්ත හිතන්න කැමති නෑ. නේ. දැන් මට සමහරු කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔය මේ මුතු සිල්වත් ස්වාමීන් වහන්සේ ඒ උනාට බණත් අහනවා කියලා. මම කියන්නේ හොඳයි. ඉතින් බණ අහන එක කොච්චර හොඳද? බණ අහන එක ගැන සතුටු වෙන්න. එතකොට ඔබ අහයි. ඉතින් සිල්වන්තකමක් නැතුව බණ අහා ඉන්නේ. කවදා හරි එක සිල්පදයක් හරි රකී බණක් හරි අහලා පොඩ්ඩක් හරි කවදා හරි ඔළුව පෑදුණු. තාම එක සිල්පදයක්වත් නැහැ. බොරුවට බණ නම් අහනවා කිය බැන ඉන්න එපා. වැඩක් නැහැ. මොකද ඔබ බැන්න කියලා කවදාකවත් එයා සිල්වත් වෙන්නේ නැහැ. ඔබ අවලාද කරා කියලා කවදාකවත් සිල්වත් වෙන්නේ නැහැ. සමහර විට ඔය ජීවිතේ පුරාම බණ අහහ හිටියොත් සමහර විට එක දවසක එක සිල්පදයක් හරි රකින්න එක හොඳයි කියලා ඔළුවට ආවොත් ඉහින්දා තේරුම් ගන්න ටිකක් වෙනස් විදියට හිතන්න දේවල්. හැමතිස්සෙම අර කවුරුත් ඉන්න කොටුව ඇතුලේ රිංගලා හිතන්න එපා දේවල් ගැන. පොඩ්ඩක් ඒ කොටුවෙන් එළියට ඇවිල්ලා එහෙම කල්පනා කරන්න. දැන් මේ මිනිස්සයා සිල්පදයක්වත් රකින්නේ නැහැ. හැබැයි බණ අහන් ඉන්නවා. එතකොට මම නම් ඒ වගේ කෙනෙක් දැක්කම හිතන්නේ එකම දෙයයි. මන් ධනාත්මකව සාධනීයව හිතනවා මේ මිනිස්සයා අද සිල්වන්ත නැති වුණාට සමහර විට මේ දහම් කරුණු අහගෙන දිගටම ඉන්නකොට තවසක සිල්වන්ත වෙන්න පුළුවන්. මොකද ටික අහන්න මේක තේරෙනවා. ඔළුවට කාවැද්දෙනවනේ. අපි කියමුකෝ ජීවතුන් අතර ඉඳිද්දිම එහෙම පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා. මැරෙන්න විනාඩි 5කට කලින් හරි වෙනස් වුණොත් කවුද දන්නේ? අර එක මිනිහෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා සරකාණි කියලා ශාක්‍යතුමෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ එයාගේ මරණය වුණාට පස්සේ යා මරුණට පස්සේ ප්‍රකාශනයක් සිද්ධ කළා, දේශනාවක් සිද්ධ කළා සරකාණි සෝතාපන්න වෙලා මරුණි කියලා. මුළු කිඹුල්වත් නුවරම අය භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණය කරන්න, විහිළු කරන්න පටන් ගත්තා. එයයි මේ හොඳට බිබී හිටපු සරකාණියා සෝතාපන්නයි කිව්වා කියලා. මහානාම ශාක්‍යතුමා ඇවිල්ලා ඇහුවා නේ ස්වාමීනි
මේ සරකාණිගේ චරිත ගැන මිනිස්සු දන්නවා. ඔබ වහන්සේ කිව්වා එයා සෝතාපන්නයි කියලා. ඉතින් දැන් අන්න ඔබ වහන්සේට hina වෙනවා. ඇයි එහෙම දෙයක්? බුදුහාඳුරු දේශනා කළා සරකාණි අන්තිම මොහොතේ සිල්පදේ රැක්කා. එතකන් එයා බණ ඇහුවා. නමුත් එයා 100% සීලවන්ත වුණේ නැති වෙන්න පුළුවන් එතකන්. හැබැයි එයා බණ අහලා සීලවන්ත වුණා. පස්සේ මරණාසන්නයේදී සීලවන්ත වුණා. එයා සෝතාපන්න වෙලා මැරුණේ කියලා. සරකාණි සාක්‍ය. ඉතින් මේ අපිට එහෙම කාටවත් කියන්න බෑ අද සීලවන්ත නැති එක්කෙනා සදාකල් සීලවන්ත නෑ කියලා. අපි කොහොමද කියන්නේ? එයා බණ ටිකක් හරි අහන එක හොඳයි. අපි කියමුකෝ අබමල් රේණුවක්වත් සීලවන්තකමක් නැති හාමුදුරුවෝ හරි බණ ටිකක් කියනවා නම් ඒක හොඳයි. ඒ ගැන සතුටු වෙන්න. එයයි බණ කියලා දෙනකොටත් බණ තේරෙනවා. ධර්මය කියලා දෙන්න අපිට අපේ වැරදි අවබෝධ වෙනවා. දැන් මම බණ දේශනා කරනකොට මට මගේ වැරදි අවබෝධ වෙනවානේ. මගේ තියෙන දුර්ගුණ මට තේරෙනවා. මගේ ගාව තියෙන කෙලෙස් මට තේරෙනවා. ධර්ම දේශනා කරන හින්දම ටික මොන තරම් මම අඩු කරගත්තු දුර්ගුණ තියෙනවද? මම රහතන් වහන්සේ කෙනෙක්වත් මාර්ගඵලලාභී එකක් නෙමෙයි. හැබැයි සමහර දුර්ගුණනේ සමහර නොහික්මුණුකම් මම හදාගෙන තියෙන ධර්මයේ කියලා දෙන නිසා. මොකද ධර්මයේ කියලා දෙන්න මටත් අවබෝධ වෙනවා. ඒ කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ඔබ වහන්සේ 100% සිල්වත් වෙලාද බණ කියන්නේ කියලා මම කියනවා නෑ. 100% සිල්වත් වෙලා නම් මම රහත් වෙලා ඉන්න බෑ. රහත් වෙලා නෙමෙයි මම බණ කියන්නේ. මම කියන්නේ මගේ බණ නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ කියලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මම උන්වහන්සේ කියපු විදියට පුහුණු වෙලා රහත් භාවයට පත් වෙලාම කියනව නම් විශිෂ්ටයි අති උත්තමයි. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. එහෙම තමයි හරියටම බණ කියනවා නම් කියන්න ඕන. එතකොට තමයි ඒ ශ්‍රාවකයාට ඒ දේශනාවෙන් උපරිම ඵල ලැබෙන්නේ. අවාසනාවකට මම තාම රහත් වෙලා නැහැ. අවාසනාවකට මම තාම මාර්ගඵලලාභියෙක් නෙමෙයි. තවම මම පුහුණු වෙන කෙනෙක්. හැබැයි මම තේරුම් ගන්න දේවල් ටික මම ඔබට කියලා දෙනකොට මම තාම අරහන් කියන தത്വෙට රහත් කියන தത്വෙට පත් වෙලා නොහිටියත් 100%ක්ම කුඩා කුසලයක්වත් මගේ සිතින්වත් නොකරන தത്വෙට පත් වෙලා නැති වුණත් මේ ධර්මය ඔබට තෝරලා දෙන්න මගේ හිතත් කුසලයට නැඹුරු වෙනවා. ඉතින් ඔබ දන්න කියන සායනහන්සලා ඉන්න පුළුවන්. ඔබ දන්න කියන වැඩිහිටියෝ ඉන්න පුළුවන්. හොඳට මඟ පෙන්වනවා. ධර්මය කියලා දෙනවා. හැබැයි සමහර සිල්වත්කම් සමහර ශික්ෂාපද කඩනවා. මම යෝජනා කරනවා ඒකට වෛර කර ඉන්න එපා. ඔබ ඒකට අකමැති හෝ ඒක ගැන පැහැදීමක් නැත්නම් අයින් වෙලා හිටියට කමක් නැහැ. උන්වහන්සේ භෞතිකව ආශ්‍රය නොකර හිටියට කමක් නැහැ. ඒක කමක් නැහැ. වන්දනා නොකර හිටියට කමක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. Tamanටත් වඩා ස්වාමීන් වහන්සේ දුසිල්වත් කියලා හිතෙනම නම් වන්දනා නොකර හිටියට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. Tamanට ඒක සක්සුදක්සේ පැහැදිලි නම් එතකොට වන්දනා නොකර ඉන්න එක කමක් නැහැ. හැබැයි වෛර කර ඉන්න එපා. ද්වේෂ කර ඉන්න එපා. ක්‍රෝධ කර ඉන්න එපානේ. ඒකෙන් වෙන්නේ අපරාධයක් තමන්ගේ ගමනට. තමන්ගේ ගමනට අපරාධයක්. මොකද හේතුව
අපි කොච්චර බැන්නත් සමහරු හැදෙන්නේ නැහනේ. හාමුදුරුවෝ හැදෙන්නේ නැහැ, ගිහියෝ හැදෙන්නේ නැහැ. සමහරු මට කියනවා නේ සායනාංශ ඔහොමනම් මේ මිනිස්සු නලවල වැඩක් නැහැ. මුන්ට ටිකක් බනින්න ඕනේ සායනාංශ කියලා. මොකටද? ඇයි බනින්නේ? හදන්න පුළුවන්ද බැනලා? දැන් ගිහියෝ කොච්චර හාමුදුරුවලට බනිනවද? ඉතින් ඒ බැනුම් අහපු හාමුදුරුවලා හැදිලා තේද? කොච්චර හාමුදුරුවලට නිඳා කරනවද? අපහාස කරන එක. ඇත්ත හෝ බොරු මොකක් හරි කිය හැදෙනවද? එහෙම හැදෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. එහෙම හැදෙන්නේ නැහැ. එහෙම හදන්න බෑ. ඉතින් ඇයි මමත් ලේ පුච්ච ගන්න? ඇයි මමත් ද්වේෂයෙන් ඉන්නේ? අනිකා ගැන හිත අනිකට වෛර කර වැඩක් නැහැ. මං ඒක කරන්නේ. ඉස්සර ඔය තරුණ කාලේ බණ කියද්දි නම් මමත් දැඩිව බණිමින් කහලා දේවල් කියලා දෙන්න එහෙම උත්සාහ දරනවා. දැන් ඒක ඉවරයි. ඇයි? ඒකෙන් අර්ථයක් නැහැ කියලා දන්න නිසා. කරන්න ඕන මොකක්ද? මම කරුණාවන්තව කියලා දෙන දෙයක් හිත හොඳින් කියලා දෙනවා. එච්චරයි. අහනම නම් අහයි, නැත්තම් නිකන් ඉදී. ඒක තමන්ගේ ප්‍රශ්නයක්. ඒක තමන්ගේ ප්‍රශ්නයක්. ඊයේ සන්ධ්‍යායාමේ මම මගේ වැඩිහිටිය අවුරුදු 20 පහුවෙච්ච ශිෂ්‍යයෝ කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් කළා. සමහර දුර්වලකම් ගැන මට දැනුමක් ආපු නිසා, අවබෝධයක් ආපු නිසා ඉතින් මම ගහලා අඩි හප්පගෙන මෙහි ඉඳන් මේ ගිරිය කඩන් ටෙලිෆෝන් එකෙන් නැහින්න ගියේ නෑ. මොකටද? මම ඒගොල්ලොත් එක්ක පැයක් විතර දුරකථනයෙන් කතා කරා. මේ විදියට තේරුම් ගමු කියලා. ඔගොල්ලෝ මෙහෙම දේවල් ගැන මීට වඩා අවධානයෙන් ඉන්න. මහා ලොකු දේවල් නෙමෙයි. සමහර වෙලාවට බුදුන් වඳින ඒවා ටිකක් මග ඇරපුවා. ඔය වගේ දේවල්. ඒව ගැන වුණත් රණ්ඩු වෙන්නේ මොකටද? අවුරුදු 20 පැනපු කෙනෙක්ට අපි මේ තර්ජනය කරන්න ඕනිද බුදුන් වඳින්න කියලා? නෑ. මිදුලම දින්න කියලා තර්ජනය කරන්න ඕනද අවුරුදු 20ක් වෙච්ච කෙනෙකුට? නෑ. ඒ වගේ චූටි දේවල් වෙන කිසිම වැරද්දක් නැහැ. ඊ වුණත් ඒව ගැන වුණත් අපි සාකච්ඡා කිරීම විතරයි. කතා කරනවානේ. චූටි ළමයෙකුට නම් අපි ටිකක් සරමූණක් පෙන්නලා බොරුවට හරි එහෙම ඒගොල්ලෝ මේ චුට්ටක් බය කරලා හරි මේ හොඳ පාරේ ගෙනියන්න අපි උත්සාහ කරනවා. වැඩි හිටියොන්ට එහෙම අවශ්‍ය නැහැ අපි ලේ පුච්ච ගන්න එක. එසා බුද්ධිමත් වෙන්න. ප්‍රඥාවන්ත වෙන්න. මේ දුස්සීල පරිවර්ජනය විදියට සමහර අය හැම තිස්සෙම මේ දුසිල්වතුන් ප්‍රතික්ෂේප කරනවා කියන මානසිකත්වයට වැටිලා වෛරෙන්, ක්‍රෝධෙන්, තරහෙන් නේ. හැබැයි විශේෂත්වය සායනාංශේ හරියටම මේකේ සඳහන් කරලා තියෙනවා. දුස්සීලයන් අසුරු කිරීමට බියවන එහි ආදීනවය කියන ඒ පින්වත්හු ශ්‍රමණ දුස්සීලයන්ට මුත් ගිහි දුස්සීලයන් හට බිය නොවෙති. ඒගොල්ලෝ කියනවා අපි නම් ඔය දුස්සීලවන්ත හාමුදුරුවෝ ඇසුරු කරන්නේ යන්නේ පන්සල පලාතක කියලා. හැබැයි ගිහි දුස්සීලයෝ හොන්දට ඩීල් දාගෙන ඉන්නෝ ගිහිල්ලා. එයයි තමන්ගේ වාසියට. දැන් දුස්සීලයා ඇසුරු කිරීමෙන් තමන් පිරිහෙන එක වෙනවා නම් පැවිදි දුස්සීලය ඇසුරු කරත් පිරිහෙනවා, ගිහි දුස්සීලය ඇසුරු කරත් පිරිහෙනවා. පැවිදි දුස්සීලයෝ කියලා යම් යම් අයට බැන අවමන් කර අයින් වෙන අය දස අකුසල්ම කරන ගිහියෝ එක්ක හොඳට කදේ දාගෙන ඉන්නවා. හොඳට කාගෙන බීගෙන ඉන්නවා. එතකොට කියනවා අපි ගිහියෝනේ. මා ඔබට යෝජනා කරනවා ගිහි වේවා පැවිදි වේවා අකුසලය නම් අකුසලයනේ.
ගිහියන්ට වෙන අකුසල් මේ වෙන විදියක දැන් දස අකුසල් වල ප්‍රාණඝාතය ගිහියටත් ප්‍රාණඝාතය පැවිද්දටත් ප්‍රාණඝාතය. දස අකුසල් වල පෙන්නපු හොරකම ගිහියා කරත් හොරකම පැවිද්ද කරත් හොරකම අදත් දාන. කාම මිත්‍යාචාරයෙන් වැළකීම ගිහියන්ට කියලා තියෙනවා පැවිද්දන්ට අබ්‍රහ්මචර්යය. එතනනේ වෙනස තියෙන්නේ. ඊළඟට බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම ඒක ගිහියටත් අදාළයි පැවිද්දටත් අදාළයි. ඒ නිසා ඔබ පැවිදි දුස්සීලයා පරිවර්ජණය කරනවා කියලා ද්වේෂ කර කර ක්‍රෝධ කර කර ගිහි දුස්සීලයා සරණ ගිහිල්ලා ඉන්නව නම් ඉතින් ඔබට අනර්ථයක් කරගන්න. මොකද හේතුව ඔබ සරණ ගිහින් තියෙන්නේ ඔබ අනුගමනය කරමින් ඉන්නේ ගිහි දුස්සීලය. ඉතින් පැවිදි දුස්සීලයෙන් අහිං වෙලා ගිහි දුස්සීලයක් ඇසුරු කරා කියලා මොකක්ද ඒකේ තියෙන ලාභය ඔබට ආධ්‍යාත්මිකව? අයින් වෙන්නේ දුස්සීලවන්ත භවින් නම් කාගෙනුත් අයින් වෙන්න ඕන. මේක කියලා දෙන්නේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ අවුරුදු 100කට අධික කාලයක් වැඩ හිටපු මේ ලංකාවේ ශාසනය පහළ වෙච්ච මහා සීලවන්ත ගුණවත් බෝසත් ගති තිබිච්ච උතුම් යතිවරයාණන් වහන්සේලා. උන්වහන්සේ වගේ අරණ්‍ය වාසී සීලාදී ගුණ මං විශ්වාස කරනවා උපරිම ආරක්ෂා කරපු උතුම් සායනහන්සේ කෙනෙක් මේ වගේ දේවල් ලියලා තියන්න ඇත්තේ ඇයි? අපි හිතන්න ඕනනේ මේ හොඳට තේරවාදී තථාගත ධර්මයේ හොඳට පරිශන කරපුනේ. හොඳට පරිශන කරපු හොඳට අවබෝධ කරපු වඩපු භාවනාමය වශයෙන් වඩපු චින්තාමය වශයෙන් අවබෝධ කරපු ශ්‍රුතමය වශයෙන් අවබෝධ කරපු උතුමෙක්ගේ කරුණුනේ මේ ධර්ම ග්‍රන්ථයේ තියෙන මේ තථාගතයන් වහන්සේගේ දේශනාවනේ. එවැනි උත්තමයෙක් අපිට කියලා දෙනවා අපි මේ දුස්සීලය ප්‍රතික්ෂේප කරනවා කියලා හිතාගෙන එක පිරිසක් ප්‍රතික්ෂේප කරලා තව පිරිසකගේ ජීවිතෙත් එක්ක ඇලිලා ගැලිලා ඉන්නවා නම් අපි අපිට අර්ථයක් කරගන්නේ නැහනේ. අර්ථයක් කරගන්නේ නැහැ. අපි කරගන්නේ අපිට හානියක්. අපි මනසත් රවට්ටගෙන එච්චරයි. ඒ හින්දා මා යෝජනා කරනවා දුස්සීලවන්තකම ප්‍රතික්ෂේප කරන්න. දුස්සීලවන්තකම මිනිස්සු නෙමෙයි ප්‍රතික්ෂේප කරන්න ඕන. දුස්සීලවන්තකම මම නම් කෙනෙකුගේ ප්‍රතික්ෂේප කරන්නේ එයාගේ තියෙනවා නම් කායිකව වරදකාරී හැසිරීමක් ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මම පුද්ගලයා නසන්න ඕන කියලා හිතන්නේ නැහැ. වරද නැසුවට පුද්ගලයා නසන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. ඒක මගේ අදහස. ධර්මයට අනුව මම හිතනවා මේ මිනිහා නෙමෙයි මරන්න ඕන. ඒ මිනිහට නෙමෙයි මේ කරදර කරන්න ඕන. ඒ මිනිස්යාගෙන් නෙමෙයි අපි අයින් වෙන්න ඕනේ. යාගේ වරදින් අපි අයින් වෙන්න ඕන. ඒ වරදයි නසන්න ඕන. වරද. ඒ අකුසල පැත්ත දුරු කරගන්න යාට උදව් කරන්න ඕනේ. එයා ඒක ගන්නෙ නැත්තම් අපි ඒක අපේ ජීවිතේ බවට පත් කරගන්න නැතුව ඉන්නවා. අඩුම අවම වශයෙන් නේ දුස්සීලව ප්‍රතික්ෂේප කරනවා කිය වෛර කර කර ක්‍රෝධ කර ඉඳලා අපි අපායේ වැටෙන්නේ නැති වෙන්නවත් අපේ ජීවිතේ බේර ගන්න ඕන. මේක බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව මෙත්සිතින් යුක්තව ඔබට තෝරලා දෙන්නේ ඔබට මෙච්චර ධර්මයේ පුහුණු වෙන අය හානි කරගන්න එක අවම කරගන්න. මොකද අපි ධර්ම මාර්ගේ යනකොට තමයි අපිට ටිකක් එහෙම අපේ සායනහන්සලා හෝ අපේ වැඩිහිටියෝ හෝ දුස්සීලවන්තව ඉන්නව දැක්කන් අපිට ටිකක් ද්වේෂය වැඩියෙන් එනවා. ඉතින් එතෙන්දී අපි පරිස්සම් වෙන්න ඕන හින්දා තමයි මේක කියලා දෙන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට සමහර වෙලාවට එහෙම තමනු දුසිල්වත් අනිත් අය දුසිල්වත් ඒව එච්චර ලොකු ප්‍රශ්න නෙමෙයි. හැබැයි ධර්මයේ ටිකක් පුහුණු වෙන කෙනාට තමන් සීලයෙන් ඉහළට යද්දි තව කෙනෙක් ටිකක් දුස්සීලවන්තව කටයුතු කරනවා පේනකොට ගිහියෙක් හෝ පැවිද්දෙක් ටිකක් ද්වේෂේනෝ වැඩි. මම යෝජනා කරනවා ඔබ පුහුණු වෙමින් ඉන්න එකට අනර්ථයක් වෙයි. ඔබ දුස්සීල වන්තකමට වෛර කරන විලාසයෙන් නේ වෛර කරන විලාසයෙන්
ඒ කියන්නේ දුසිලවන්තකම ප්‍රතික්ෂේප කරන විලාසයෙන් වෛර ක්‍රෝධය ඇතුලේ පවත්පන් කියනවා. ඒක ඔබට හොඳ නැහැ. ඔබේ සසර ගමනට ඒක අනර්ථයක්. ඔබේ මේ ලෝක ජීවිතයේ උතුම් අවබෝධයටත් ඒක අනර්ථයක්. හොඳයි. ඊටාම් ශ්‍රද්ධාවෙන් දහම් කරුණු රැසක් ඉගෙන ගත්තා. අපි සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන, කල්යාණ මිත්‍රයෙක් ලෙස අපි ඇසුරු කරන, නිතර දෙවේලේ අපේ සුව දුක් හොයා බලන සදහැවත් දායක දෙපළක් තමයි අපේ ජීවක කොබ්බකඩුව මැතිතුමත්, අක්ෂි කොබ්බකඩුව මැතිනියත්. බොහෝ දුර රටක හිටියත් අපි දේශනා කරපු ධර්ම කරුණු අහලා ධර්මයට ඇති කරගත්තු පැහැදීමත් එක්ක අපි ආශ්‍රය නිශ්‍රය කරන්නට පටන් ගත්තු දා ඉඳලා ඒ සහෝදරත්වයක්, ආධ්‍යාත්මික කල්යාණ මිත්‍රත්වයක් ගොඩ නැගිලා තිබෙනවා. ඉතින් ජීවක මැතිතුමාගේ ජන්මදිනය මේ මාසේ 22 වෙනිදාට යෙදෙනවා. ජීවක කොබ්බකඩුව මැතිතුමාගේ. එතුමටත් එතුමගේ ආදරණීය සහෝදරියගේ 17 වෙනිදා ජන්මදිනය යෙදුනේ. එතුමියටත් ආශිර්වාද කරන්නට තමයි මේ පින්කම සිද්ධ කළේ. විශේෂයෙන්ම ජීවක මහත්තයාගේ වගේම අක්ෂිකා නොන මහත්මිනියගෙත් ආදරණීය අම්මා දෙන්නකම ආදරණීය මව්වරු දෙපළ ලංකාවේ සුජීවත්ව සිටිනවා නේ. සේපාලි නුගවෙල කොබ්බකඩුව ආදරණීය මව්තුමියටත්, එවැගේම රංජනී අබේරත්න ආදරණීය මව්තුමියටත් ආශිර්වාද කරමින් මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් රැස්වුණු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ ආදරණීය මව්වරු දෙපළටත්, ඒ වගේම විශේෂයෙන්ම නන්දා එදිරිසූරිය මාතාවටත්, ජන්මදිනය සමරන ජීවක මැතිතුමා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත්, අපේ ජයන්ත නානායක්කාර මහත්මයා, එම මහත්මිනිය ඇතුළු ඒ සියලු දෙනාටත්, කොබ්බෑකඩුව පවුලේ ජීවක මැතිතුමාගෙත් මැතිනියගෙත් යහළු යෙහෙලියන් සියලු දෙනාටත්, ලක්කිවි පදනමේ ඉන්න කල්යාණ මිතුරු මිතුරියන් ඇතුළු කොට හැමෝටමත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ වසංගත තත්වයෙන් කිසිදු කරදරයක් බාධකයක් නොවේවා. බොහොම හොඳ අගමැතිතුමියක් ඇත්තටම නවසීලන්තයේ ඉන්නවා. ඇයගේ ක්‍රියාකාරකම්, කාන්තාවක් වශයෙන් ඇයට තියෙන නිර්භීතකම, ධෛර්යය, ඒ පිළිබඳව විශාල පැහැදීමක් අපිට ඇති වෙනවා. ඇය තීන්දුව తీරන ගන්න විදිය, තමන්ගේ ජනතාව රකින්න විදියනේ. ඉතින් ඒ රට මේ වසංගතයෙන් රැකගන්න දැඩි වෑයමක යෙදෙන, ඇත්තටම එතුමියටත් අපි ආශිර්වාද කරන්න ඕන. මොකද ජීවක මැතිතුමන් මැතිනිය ඇතුළු ඒ පවුලේ බොහෝ කල්යාණ මිතුරු මිතුරියෝ නවසීලන්තේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් ආදරණීය අම්මලා දෙන්නට ලංකාවේ ජීවත් වෙන්නේ. ඒ දෙන්නම බොහොම වයෝවෘද්ධයි, ගුණවෘද්ධයි, සත්පුරුෂ මෑණිවරු දෙපළක්. ඒ දෙපළම අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒ මෑණිවරු දෙපළට වගේම ජීවක මහත්මයාටත්, බණ අහපු ඔබටත්, අක්ෂිකා නෝනා මහත්මිනිය ඇතුළු සියලු දෙනාටත්, ඒ දරුවෝ දෙන්නට, ඒ සියලු දෙනාට සියලු යහපත වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සියලු යහපත උදා වේවා. දෙවියෝ මේ වසංගතය නිසා පීඩා විඳින හැම හිතක්ම සුවපත් කරත්වා. හැම මිනිසෙක්ම සුවපත් කරත්වා. ඒ සඳහා මිනිස්සු සුවපත් කරන්නට මිහිබට දෙවිවරු විදියට දිවා රෑ නොබලා සමහර විට බංකුවක වැතිරිලා පැය කීපයක් නිදාගෙන, පුටුවක වාඩි වෙලා පැය කීපයක් නිදාගෙන මිනිස්සුන්ගේ ජීවිත රකින්න වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල, PHI මහත්තුරු ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂකංශ සියලු දෙනාටත් සියලු යහපත වේවා. දෙවියෝ ලංකාවත්, ලෝකයත්, සමස්ත සමාජයත් රකිත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මේ පවුල් දෙකේම අභාවයට පත්වන්නට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේලා, අබේවංශ කොබ්බකඩුව මැතිතුමා, විශේෂයෙන්ම එතුමන්ට
මල්වතු මහා විහාරයෙන් ලැබුණු උතුම් ධාතුන් වහන්සේ නමක් අපට පූජා කරා අපේ ආර්යනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට. ඒ ඓතිහාසික මල්වතු මහා විහාර පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ආපු සර්වඥ ධාතුන් වහන්සේ නමක් අදටත් අපේ සේනාසනේ ධාතු මන්දිරේ වැඩ ඉන්නේ ජීවක මහත්මයාට තමන්ගේ මව්පිය පරම්පරාවෙන් ලැබුණු ඒ උතුම් සදහතුක ධාතුන් වහන්සේ ඒ ආදරණීය පියාණන් භාවයටපත් වුණා. එතුමන්ටත් ඒ වගේම මැතිනියගේ ආදරණීය පියාණන් හේරත් බණ්ඩාර අබේරත්න මැතිතුමන් එතුමන්ටත් ඒ වගේම ශ්‍රී දළදා මාලිගාවේ මහනුවර සෙන්කඩගල නුවර ශ්‍රී දළදා මාලිගාවේ සිබි නුගවෙල හිටපු නිලමෙතුමන් දියවඩන නිලමෙතුමන් එතුමන්ටත් අනුලාවති කුමාරිහාමි කොබ්බෑකඩුව ඒ අත්තම්මා නුගවෙල ඒ ආදරණීය අත්තම්මටත් ඒ වගේම යූබී වන්නිනායක සහ චන්ද්‍රා වන්නිනායක කියන අක්ෂිකා මහත්මියගේ ආදරණීය අත්තම්මට සහ සියටත් මේ පින් අත්වේවා සුවපත් වේවා. සතියකට පෙර මියගිය ඒ පවුලේ ඊටම හිතවත් පවුලේ කෙනෙක් අයිරාංගනී බැද්දෙවල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කොට මියගිය සියලු දෙනාට මේ පින් අත්වේවා සුවපත් වේවා සැපවත් වේවා. මේ වසංගත තත්වයෙන් ඔබේ ගෙදර කවුරු හරි මිය ගියා නම් ඔබ හැම දෙනාගෙම ඒ මියගිය ආදරණීය අම්මා වේවා තාත්තා වේවා අත්තම්මස්සියා වේවා සහෝදරයෙක් සහෝදරියක් වේවා ඒ සියලු දෙනාටත් මේ පින් අත්වේවා. මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීනුත් ලංකාවාසී ලෝකවාසී මේ වසංගතයෙන් මියගිය සියලු දෙනාමත් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ජන්මදින සමරන ජීවක කොබ්බෑකඩුව මැතිතුමන් තුමන්ගේ ආදරණීය සහෝදරිය ඇතුළු කොට සියලු දෙනාටත් බණ අහපු ඔබටත් සියලුම ආකාරයේ යහපත ලැබේවා. මේ භවයේ පුරාම නිදුක් බව නිරෝගී බව සුවපත් බව සත්පුරුෂ ඇසුර දැහැමි දිවි පෙවෙත ලබන්නට මේ පින් කුසල් පාරමී වේවා. උපදින හැම භවයකමත් ඒ සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. මියගිය ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා. සාදු සාදු සාදු.